අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම අංජනා ලියනාරච්චි මම චානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ හෙට රාත්‍රී 11 සිට 17 වෙනිදා අලුයමතෙක් දිවයිනටම සංචරණ සීමා කාබනික බෝර භාවිතයට එළඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් තීරණයක් ජනපති අවධාරණය කරයි. අලුතෙන් ඉදි කළ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් විවෘත කෙරේ. ඉදිරි දෙසතිය තුළ ස්පුට්නික් V එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් දිවයිනට. ඉන්දියාවේ කොරෝනා මරණ ගණන 2,50,000 ඉක්මවයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. සැමට සමසිතින් තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිවයිනේ රෝහල් රැසක ඉදි කළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් අද සෞඛ්‍ය අංශ වෙත බහර දුන්නා. එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරුණා. මුල්ලේරියාව ශික්ෂණ රෝහලේ ඇඳන් 50කින් යුතු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබෙනවා. ඒ අද නිල වශයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත බහර දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා විසින්. ඇඳන් 50කින් සමන්විත වාට්ටු සංකීර්ණයට අමතරව ඇඳන් 200ක තාවකාලික වාට්ටු සංකීර්ණය අද ඉදිවෙමින් පවතිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 6කට ආසන්නයි. මේ වගේ අවස්ථාවක පක්ෂයක් විදියට ඔබතුමාලා ඇයි කල්පනා කරේ පක්ෂ දායකත්වය මේ විදියට ලබා දෙන්න? අපි දැක්ක සමහර කණ්ඩායම් ඒ රජය සහ සෞඛ්‍යාංශ ඉතා දැඩි කැපවීමෙන් කරන මේ කාර්යවේදී සුළු අතපසුවීමක් හරි අල්ලගෙන මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමක් මිසක් මේට සහයෝගය දැක්වීමක් සිදු කරේ නැහැ. අපි මේ අවස්ථාවේදී ක්‍රියාවෙන් පෙන්눔 කරන්න ඕනේ රටේ පුරවැසියන්ගේ යුතුයකම වෙන්නේ ජාතික ව්‍යසනයකදී එකට එකතු වෙලා ඒ සෞඛ්‍යාංශ වලට රජයට දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීම මිසක් ඒට විවේචන දාලා පෝස්ට් එකක් දාන්න එක නෙමෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දීපු හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් ක්‍රියාවලියක් අපි අද සිෂ්ට කරා කියලා අපි හිතනවා. මේ සඳහා පක්ෂයක් විදියට මූල්‍ය ආධාර සපයාගන්නේ කොහොමද ඔබතුමාලා මොන වගේ වැඩපිළිවෙලක්ද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ? යා ලංකාවේ වැඩිම සමාජික සංඛ්‍යාව ඉන්න පක්ෂේ ඒ හැම සමාජිකයෙක්ම වාර්ෂිකව රුපියල් 20ක මුදලක් ගෙවනවා සමාජික මුදල්. ඒ වගේම අපේ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු මාසිකව බැර කරන ඔවුන්ගේ ලැබෙන දීමනාවෙන් කොටසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන්ගේ දීමනාව බැර කරනවා. අපේ පක්ෂයට සුබපතන කිසියම් පිරිස් විසින් මේ සම්බන්ධයෙන් දායකත්වය දීලා ලබා දීපු මුදල් මේට අදාළ වෙනවා අර මුදල්. වෛද්‍ය උපකරණ රැසක්ද රෝහල් අධ්‍යක්ෂවරයා වෙත බහර දෙනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා විසින්. අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු ජනතා නියෝජිතයන් කිහිප දෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. දඹදෙණිය මූලික රෝහලේද ඇඳන් 50කින් සමන්විත කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ස්ථාපනය කර තිබෙනවා. අද ඒ සෞඛ්‍ය අංශ වෙත බහර දෙනු ලැබුවේ ජෝන්ස්ටන් පනාන්දු නාම රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායකතුමාට මම කියනවා මේ දේශපාලන කර ඉන්න කියලා. මොනවාද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? අඩුම ගානේ වතුර බෝතලයක් දීලා තියෙනවා. මේ ජනතාව මුණ දීලා තියෙන දැවැන්ත අර්බුදය හරහා. එතුමාගේ එකම බලාපොරොත්තුව තමයි මේ රටේ ඔක්කොම මිනිස්සු හරි මැරිලා. එතුමා විතරක් ඉතුරු වෙලා එතුමා ජනාධිපති වුණා නම් ඒක තමයි එතුමාගේ තියෙන එකම ඉලක්ක. එහෙනම් මම කියනවා තුට්ටු දෙකේ දේශපාලන වැටෙන්න එපා කියලා. උදව් කරන්න මිනිස්සුන්ට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මිනුවන්ගොඩ රෝහල් පරිශ්‍රයේද තාවකාලික කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබෙනවා. එයද ඇඳන් 50කින් සමන්විතයි. අද දිනයේ සෞඛ්‍ය අංශ වෙත බහර දෙනු ලැබුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින්. බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමාගේ නායකත්වයේ යටතේ මේ වැඩපිළිවෙල කරන්නේ. මේ වගේ වාට්ටු සංකීර්ණ 20ක් මේ වෙනකොට රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ හැම වාට්ටුවකටම ඇඳන් 50ක් ඒ වගේම ෆෑන් ඇතුළු ඒ පහසුකම් එකම තමයි මේක දෙන්නේ. කයිය ගහන පුතාණුවට පුළුවන් හෙට ඉඳන් තමන්ගේ පක්ෂ අරමුදල පාවිච්චි කරලා තමන් කියවනවට වඩා මේ වගේ යුතුයකම් වගකීම් කොටසක් රට වෙනුවෙන් කරන්න පුළුවන්. කොස්කම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ ඉදි කළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේද අද සෞඛ්‍ය අංශ වෙත බහර දෙනු ලැබුවා. මෙයද ඇඳන් 50කින් සමන්විතයි. නව වාට්ටුව සඳහා අවශ්‍ය උපකරණද රෝහල් පාලන අධිකාරියට බහර දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවිස්සාවිල ප්‍රධාන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
මේ විවසනකාරී තත්ත්වයක් හමුවේ පක්ෂ දේශපාලනයත් එක්ක ගහමරා ගන්නවාට වැඩිය ජනතාව වෙනුවෙන් කල්පනා කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරනවා විවසනයෙන් පීඩා විඳින ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඇඳන් 1000කින් පහසුකම් සහිත වාට්ටු සංකීර්ණ ඉදි කරන්න ඒක මුල් අදියර තමයි මේ අද දවසේ එළි දක්වනු ලබන්නේ. පක්ෂයක් හැටියට එකතු වෙලා අපි අනන් 1000ක් මේ වෙනකොට අද ලබා දීලා තියෙනවා. අඩුතරමේ විපක්ෂය හැටියට ඉදිරි දින කීපය තුළ අඩුතරමේ අඳම් 500ක්වත් ජනතාව වෙනුවෙන් ඔවුන් සුවපත් කිරීමට ලබා දෙන ලෙස ඉල්ලීමත් මම විපක්ෂයෙන් මේ අවස්ථාවේ කරනවා. පානදුර මූලික රෝහලේ ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද සෞඛ්‍ය අංශ වෙත බහර දෙනු ලැබුවා. එය ඇඳන් 50කින් සමන්විතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා නියෝජිතයන් රෝහල් අධ්‍යක්ෂ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දවස් දෙකක් ඇතුළත අපිට හදලා දීලා තියෙන මේ අංග සම්පූර්ණ වාටු සංකීර්ණය අතරම අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් රෝහල් කළමනාකරණයට ඉතාමත්ම උපකාරී වෙන දෙයක් විදිහට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා අපිට මේ දේ ලබා දුන්නට. කහවත්ත මූලික රෝහල් පරිශ්‍රයේද ඇඳන් 50කින් සමන්විත කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝහල් අධ්‍යක්ෂවරිය වෙත බහර දෙනු ලැබුවා. අගලවත්ත පිඹුර මූලික රෝහලේද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබෙනවා. එය ඇඳන් 50කින් සමන්විතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා අද එය සෞඛ්‍ය අංශ වෙත බහර දෙනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නවකමුව ප්‍රාදේශීය රෝහලේද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් අද එය සෞඛ්‍ය අංශ වෙත බහර දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට බැසිල රාජපක්ෂ මැතිතුමාටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ස්තුතිවන්ත වෙනවා. ඊටාම කඩිනමින් මේ රටේ අවශ්‍යතාව තේරුම් අරගෙන ඇඳන් 1000ක් අපේ සෞඛ්‍ය පද්ධතියට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. මීරිගම රෝහල් පරිශ්‍රයේ ඉදිකර කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බහර දෙනු ලැබුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින්. මේද ඇඳන් 50කින් සමන්විතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. හෙට රාත්‍රී 11 සිට ලබන 17 වන සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපාන පරිදි සංචරණ තහනමක් ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ලබන 17 වනදායින් පසු මැයි 31 වන දින දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 තෙක් සෑම දිනකම සංචරණ සීමා ක්‍රියාත්මකයි. එනම් 13 වන දින රාත්‍රී 11 සිට සඳුදා එනම් 17 වන සඳුදා උදෑසන 4 දක්වා ශ්‍රී ලංකාවේ දිවයින්තම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමාවන් පනවනු ලබනවා. මේ අනුව කිසිදු පුද්ගලයෙක්ට මේ කාල සීමාවේදී පාරවල් වල ගමන් කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සැපයීමට ගමන් කරන අයවලුන්ට එයින් බාධාවක් නොවන පරිදි විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය අනෙකුත් ප්‍රවාහන කරන අයවලුන්ට මේ ආකාරයෙන් ගමන් කිරීමට අවසරය ලබා දීලා තිබෙනවා. එපමණක් නොව අසනීප වුණොත් රෝහලකට යන පුද්ගලයෙක්ට එවැනි පුද්ගලයින්ට මෙයින් කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ. ඊට අමතරව විශේෂයෙන්ම බස්නාහිර පළාතේ එන්නත් කරන වැඩසටහන මේ දින තුන පුරාවට කරගෙන යනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම එන්නත් කරණය වැඩසටහන වේගවත්ව කර ගැනීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා. මෙහිදී ග්‍රාම නිලධාරි වසමට පැමිණ එන්නත් කරන මධ්‍යස්ථානයක් පිහිටුවාන් පසුව එම ප්‍රදේශයේ ඉන්න අයවලුන්ට නිවෙස් වලින් පිටතට පැමිණ එන්නත් කරණය කර ගැනීම සඳහා අවසරය ලබා දී තිබෙනවා. දිවා කාලයේදී නිවසින් බැහැරව යා හැක්කේ පවුලකින් එක් පුද්ගලයෙකුට පමණයි. අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සඳහා වාර්තා කිරීමේදී මේ නීතිය බල නොපාන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා. ඒ අනුව දිනදර්ශනයේ ඉරට්ටේ දිනවල බැහැරව යා හැක්කේ සිය හැඳුනුම්පතේ හෝ රියදුළු බලපත්‍රයේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් වන පුද්ගලයින්ට පමණයි. හැඳුනුම්පත් අංකයේ අවසාන අංකය ඔත්තේ අංකයක් සටහන් වන පුද්ගලයින්ට දිනදර්ශනයේ ඔත්තේ දිනවල පමණක් නිවසින් බැහැරව යා හැකි ලෙස සීමාවන් පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා. කෙසේ වෙතත් බිඳුව නැමැති අංකය ඉරටු අංකයක් ලෙස සලකනවා. ඒ අනුව ඉරට්ටේ දිනයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක් ගමන් කරන්න පුළුවන්.
පළාත්වල මායිම් හරහා ගමන් කිරීමේදී යම්කිසි ආකාරයකට අවසර ලබා දී තිබෙන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය වාහන වලට පමණයි. ඒ අයට ගමන් කරන්න පුළුවන්. නමුත් අතුරු මාර්ග වලින් වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස ගමන් කරනවා නම් ඒ අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරනවා. අන්තර් පළාත් ගමනාගමනයේ සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මාර්ගෝපදේශ ලබන 31 වෙනිදා දක්වා බලපැවැත්වනු ඇතේ. එහෙත් මෙම මාර්ගෝපදේශ 13 වෙනිදා රාත්‍රී 11 සිට 17 වෙනිදා අලුයම 4 දක්වා අත්හිටුවා තිබෙනවා. රජයේ කාර්යාල අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා යුතුයි. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් සභා අමාත්‍යාංශ ලේකම් නිකුත් කරන චක්‍රලේඛයට අනුව එය ක්‍රියාත්මකයි. සුපිරි වෙළඳසැල්වල වරකට එහි ඇතුළත සිටිය හැක්කේ ඉඩ ප්‍රමාණයෙන් 25%ක ඉඩ පිරෙන ආකාරයටයි. ආයතනය තුළට ඇතුළත් කළ හැකි පුද්ගලයන් සංඛ්‍යාව ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුයි. සාප්පු සංකීර්ණ, බැංකු, මූල්‍ය ආයතන, උකස් මධ්‍යස්ථාන, සිල්ලර වෙළඳසැල්, විවෘත වෙළඳපොළ, ආර්ථික මධ්‍යස්ථාන යන ස්ථානවලටද පාරිභෝගිකයින් ඇතුළත් කරගත හැක්කේ ඉහත ආකාරයටයි. මංගල උත්සව නැවත දැනුම් දෙනතුරු පැවැත්වීමට අවසර නැහැ. විවාහ ලියාපදිංචි කිරීම පමණක් ළඟම ඥාතීන්ගෙන් සමන්විත උපරිමයේ 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකියි. අවමංගල උත්සව සඳහා ලබා දී ඇති කාලය පැය 24ක්. සහභාගී වන පුද්ගලයන් සංඛ්‍යාව 15කට සීමා කළ යුතුයි. මධ්‍යස්ථ රැලිවිසැල් උදේ 10 සිට සවස් 6 දක්වා විවෘතව තැබීමට අවසර හිමි වනවා. පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ විදේශගතව සිට පැමිණෙන සියලුම පුද්ගලයන් සඳහා වන සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පියවරගෙන තිබෙනවා. සංශෝධිත මාර්ගෝපදේශ මාලාවට අනුව විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 2කට අඩු දරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අවුරුදු 12 හෝ ඊට වැඩි සියලු දෙනා මෙරටට පැමිණි පළමු දිනේදී PCR පරීක්ෂණයක් සඳහා සහභාගී වීම අනිවාර්යයි. පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතුයි. මීට අමතරව විශේෂයෙන්ම ඩුබායි රාජ්‍ය, කුවේට් රාජ්‍ය, ඉතාලි රාජ්‍ය සහ සිංගප්පූරු සහ මාලදිවයින කියන රටවල් පහ අද දින සිට ශ්‍රී ලංකාවෙන් මගින් එම රට සඳහා රැගෙන ඒම නවත්වන ලෙස ඒ රටවල් විසින් අදාළ ගුවන් සේවයන් වෙත දන්වලා තියෙනවා. අකණ්ඩව විදුලි බලය සැපයීම වෙනුවෙන් දායක වන විදුලි බල සේවකයින්ගේ සුරක්ෂිතතාව උදෙසා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ අනුව එන්නත්කරණයේ දෙවන මාත්‍රාව ලබා දීම සහ පළමු මාත්‍රාව ක්‍රමානුකූලව කඩිනමින් ලබා දීම සිදු කරනවා. පිළියන්දල පිහිටි ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් රෝහලක් බවට පත් කිරීම තවත් තීරණයක්. කලවාන හා සමනල වැව පුහුණු මධ්‍යස්ථානද ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරන බවයි විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ. අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපීමට අවශ්‍ය සියලු උපකරණ මේ වන විට රෝහල් වෙත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා ලෝක බැංකුව අරමුදලේ කොවිඩ් මර්ධනය සඳහා ක්ෂණික ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 386ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ අද සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නා. දැනට අපි සතුව හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින් 350ක් පමණ තිබෙනවා. තවත් හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින් 350ක් මේ වන විට අපි ඇනවුම් කරලා තියෙනවා. ඊට අමතරව තවත් මේ හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින්ස් 700ක් ඕඩර් කරලා තියෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මල්වතු අස්කිරි ඔබේ මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදාව මේ වසරේදී සිදු නොකරන බව අස්කිරි මල්වතු මහා නාහිමිවරුන් පවසනවා. විපසංගත තත්ත්වය ඉවත්ව ගිය සුදුසු වාතාවරණයක් උදා වූ වහාම පැවැත්වීමට අස්කිරි මල්වතු ඔබේ මහා විහාරය තීරණය කොට තිබෙනවා. සුදුසු අවස්ථාවන්හි උපසම්පදාව පවත්වන බව අපේ මල්වතු මහා විහාරයේ වෙත අයදුම් පත්‍ර 400කට වඩා එවා තිබෙනවා. ඒ සෑම සාමණේරයන් වහන්සේලාටත් ඒ හා සහසම්බන්ධ වන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් මේ අවස්ථාවේ ඊටාම කරුණාවෙන් සිහිපත් කරන රාමසාන උත්සවය නිවෙස්වල සමාජිකින් සමග පමණක් සමරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අවුරුද්දේ අපිට මස්ජිද් වල ඊද් ප්‍රයාස කරන්න අනුමැතිය නැහැ. Tamanට කලින්ම කියලා තියෙන විදිහට ගෙවල් වල ප්‍රයාස එක කරගන්න පුළුවන්. උත්සවයේ වෙලාවේදී අපි සාමාන්‍යයෙන් නෑ ගමන් යනවා. ඒක අපේ සිරිතක්. ඒ වුණාට මේ අවුරුද්දේ ඒකෙනෙත් පළක්වා ගන්න. Tamanගේ පවුලේ කට්ටිය විතරක් ඊද් එක තනියෙන් සමරන්න. කිත් එක්කම තව කාවා හරි හම්බ වෙන වෙලාවේ අපි සලාම් දෙන එකෙන් වළක්වා ගමු. අපිට පුළුවන් කටෙන් විතරක් සලාමු අලයිකුම් කියලා කිසිම ෆිසිකල් කන්ටැක්ට් එකක් නැති විදියට ඒක මේ අවුරුද්දේ විතරක් මාරු කරගන්න. තමන්ගේ ගමේ ඇතුළෙත් නෑ ගමන් යන්නම එපා. මේ අවුරුද්දේ ඊද් උත්සවය අපි හැමෝම ඉතාමත් වගකීමෙන් සහිතව සමරලා මේ කොවිඩ් වසංගතය පාලනය කරගන්න ශ්‍රී ලංකා රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි උදව් කරමු. කොරෝනා වෛරසය වැළඳීමෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.
බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවයක් මල්ටි ඕගන් ෆේලියර් කියන තත්වයකට දරුවන් පත්වන්නට පුළුවන්. ඉතින් මෙසේ අසාධ්‍ය වන දරුවන් මරණාසන්න තත්වයකට පත්වන්නට පුළුවන්. එම නිසා අපි අපේ දරු පරපුර මෙම රෝගයෙන් බේරා ගැනීමට වැඩිහිටියන් වශයෙන් දෙමව්පියන් වශයෙන් නිතරම කටයුතු කළ යුතුයි. කොවිඩ්-19 රෝගය වැළඳුණු 1429 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. මේ අතර පූර්ණ සුවය ලැබූ 1016 දෙනෙකු රුහල් වලින් අද පිටව ගියා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,76,657ක්. තව දුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 24,020 දෙනෙකු ඇතුළත්. කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කළ හැකි ගොඩනැගිලි පිළිබඳ සොයා බැලීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී දැනට සකස් කරමින් පවතින මැදවච්චිය වහමල් ගොල්ලෑවේ පිහිටි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේද ඔහුගේ නිරීක්ෂණයට ලක් වුණා. ලිඳුල ප්‍රාදේශීය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. ඇඳන් 40ක් මෙහි ස්ථාපනය කරනු ඇති. දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. දැනට මෙම රෝහලේ ආසාදිතින් 100 දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අදහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අද උදේ 6 අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය උපදෙස් නොසලකා හැර සිටි 435 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 8299ක්. ශ්‍රී ලංකාවට ඉදිරි දෙසතිය තුළ ස්පුට්නික් V එන්නත් මාත්‍රා 6 ලක්ෂයක් ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණා. අපි අප්‍රේල් 29 සිට මේ වෙනකොට 2,21,363කට දෙවැනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. අපිට ලක්ෂ 6ක අවශ්‍යයි මේ දෙවැනි මාත්‍රාව ලබා දෙන්න. අපි සියලු දෙනා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඊළඟ අතිගරු ජනාධිපතිතුමා මම හිතන්නේ එතුමාගේ කාර්යභාරය මේ වැක්සින් ලබා ගැනීමේදී ඉතාමත්ම ඉහළ කරන්න. මොකද ජනවාරි 29 අපිට ආරම්භ කරන්න ලැබුණේ එතුමාගේ තිබිච්ච රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය උඩ ඉන්දියානු අගමැතිතුමා එක්ක කතා කරලා තමයි ප්‍රදානය ලබා ගත්තේ. අට ලක්ෂ 6ක දැන් හිඟයක් තියෙන අපි බලවත් උත්සාහයක යෙදෙනවා ඇස්ට්‍රාසෙනිකා වැඩියෙන් ස්ටොක් කරගත්ත රටවල් එක කතා කරලා මේ ලක්ෂ 6 ගෙන්නගෙන අපේ රටේ ජනතාවට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ අතර ස්පුට්නික් එන්නතේ 15000ක් අපිට ලැබිලා තියෙනවා. මුල් වතාවට ඒවා අපි ඉතාමත්ම සාර්ථකව මේ වෙනකොට 11334කට සාර්ථකව එන්නත්කරණය කරලා ඒ වාර්තා ටික අපි රුසියාවට යවුවම තව සති දෙකකින් අපිට ස්පුට්නික් ලක්ෂ 6ක් ලැබීමට නියමිතයි. දැන් ෆයිසර් එන්නත් ලබා ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම රජය දැන් කටයුතු කරමින් සිටිනවා ෆයිසර් එන්නත් අපේ රටට ගෙන්නා ගැනීමට. ඒ එන්නතේ තියෙන ආරක්ෂාකාරීත්වය පිළිබඳව දැන් යුරෝපයේ රටවල් වල මේ එන්නත ලබා දීලා ඒ තුලින් ඉතාමත්ම හොඳ තොරතුරු අපිට තියෙනවා. එන්නත ඉතාමත්ම ආරක්ෂාකාරීව දෙන්න පුළුවන් කියලා මේ වැඩිහිටි වයසේ අයට. එතකොට අපිට සමහරට පුළුවන් වෙනවා ඒ වගේ වයසේ අයට ඒ වගේම නොයෙක් විදිහේ රෝගාබාධ නොවන රෝග තියෙන අයට කරලා එන්නත ලබා දීම තුලින් ආරක්ෂාව ලබා දෙන්න. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දීම අද දිවයිනේ ස්ථාන කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණා. පිටකොට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීද එන්නත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව එන්නත් කරන වැඩසටහන සංවිධානය කර තිබුණා. බියගම නිදහස් වෙළඳ කලාපයේ ආයතන 54ක සේවක සේවිකාවන් 30000කට එන්නත් ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. සේවකීන් 2000කට ආසන්න පිරිසකට එන්නත් ලබා දී අවසන් බවයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබා දීමේ වැඩසටහනක් දොම්පේ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද පැවැත්වුණා. 1200ක පමණ පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. පැලවත්ත මයුරපාද පිරිවෙන් විහාරස්ථානයේද සයිනෝෆාම් එන්නත් 1000ක් ලබා දීම අද සිදු කෙරුණා. ඒ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන්. සයිනෝෆාම් එන්නත ලබා දීමේ තවත් වැඩසටහනක් හෝමාගම මහාවිද්‍යාල පරිශ්‍රයේදී අද පැවැත්වුණා. ඒ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන්. පුද්ගලයන් 3000කට ආසන්න පිරිසකට මෙහිදී එන්නත්කරණය සිදු කෙරුණා. දැනට ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල මූලිකව. ඊළඟට තියෙන්නේ මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල. එහෙම නැතුව රටේ අනික් ප්‍රදේශවලට අපි එන්නත් දෙන්නේ නැහැ. හරි ඉතාමතා ප්‍රමාද කරනවා හරි කටයුත්තක් වෙන්නේ නැහැ. අපිට ලබා දීලා තියෙන දත්ත අනුව තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. එතකොට මේ එන්නත් හැම එකක්ම රෝගය වැළැක්වීම සඳහා හැකියාවක් තියෙන එන්නත්. හොඳම එන්නත වෙන්නේ ඔබට මුලින්ම ලැබෙන එන්නත. ඒක නිසා ඔබට අවස්ථාව තියෙනවා නම් එන්නත ලබා ගන්න. ඔබේ ප්‍රදේශයේ එන්නත් කරන වැඩපිළිවෙල දියත් වෙනවා නම් සැකයක් තියාගන්න එපා. ඒ එන්නත ලබා ගැනීම සඳහා පැහැදිලි වශයෙන්ම ඔබට මුලින්ම ලැබෙන එන්නත තමයි ඔබට තියෙන හොඳම එන්නත. කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා දින 10ක් ඇතුළත ඇඳන් දසදහසක් ලබා දීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඊට මූලිකත්වයෙන් ක්‍රියා කරන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි.
ඇඳන් සැකසීමේ ක්‍රියාවලියට දිවයිනේ විවිධ ආයතන ඉදිරිපත්ව සිටිනවා. ව්‍යාපෘතියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලබා දෙන දායකත්වයේ පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැමිණියා. කුරුණෑගල මහනගර සභාවේ ඉංජිනේරු වැඩපොළ හා කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ දායකත්වයෙන් විල්ගොඩ පිහිටි පොදුජන පෙරමුණු කාර්යාලයේ ඇඳන් නිෂ්පාදනය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නගරාධිපති තුෂාර සංජීව යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම අප ඇඳන් 10000ක් හදන වැඩසටහන ක්‍රියාත්මක වෙන අතරතුර අද මේ වෙනකොට යෞවන සමාජවල වෘත්තීය සමිතිවල සහ මේ රටේ මහජනතාව එකරාශී වෙලා ඒ වගේම පළාත් පාලන ආයතන එකතු වෙලා මේ රටේ කොවිඩ් වසංගතය ව්‍යාප්තියෙන් වළක්වනවා වගේම අනිත් පැත්තෙන් ලෙඩ වෙන දරුවන් දෙමව්පියන් වෙනුවෙන් යම්කිසි සහනයක් ලබා දෙන ඉදිරිපත් වෙලා තියෙන අවශ්‍ය සියලුම තීන්දුව තියෙන ආණ්ඩුවක් විදිහට අරන් තියෙනකොට ඒ සඳහා වගකිය යුතු පුරවැසියන් විදිහට අපේ දායකත්වය ලබා දීම ඉතාමත් කාලෝචිතයි. ව්‍යාපෘතියේ අවසාන ප්‍රතිඵලය තමයි මේ රටේ ඇඳක් නැතුව රෝගාතුර වෙන කෙනෙක්ට ඇඳක් ලබා දෙන එක. ඒ වගේම මේකේ දායකත්වය දරන්නේ නාම රාජපක්ෂ නෙමෙයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්න තරුණ පරම්පරාව. ඉතින් අපි ආයේ විවේචනය කරන එක නෙවෙයි කළ යුත්තේ, අගය කරන එක කළ යුත්තේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේ කොවිඩ් වලින්වත් අපේ ඔය විවේචනය කරන පාඩමක් ගෙන ගත්තොත් හොඳයි. රටේ දරුවෝ එකතු වෙලා හොඳ වැඩක් කරනකොට, විශේෂයෙන්ම තරුණ පරම්පරාව හොඳ වැඩක් කරනකොට ඒකට සහයෝගය දෙනවා මිසක් කකුලෙන් අදින්න නැතුව එයාට උදව් කළා මේක සාර්ථක කරගන්න අපි උත්සාහ කරනවා. බිංගිරිය ප්‍රාදේශීය සභාවද අවශ්‍ය ඇඳන් සැකසීමේ නිරතව සිටිනවා. ඔවුන් ඇඳන් 75ක් සකසනු ඇති. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම කටයුතුද සොයා බැලුවා. ජාතික තරුණ සේවා සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන ඇඳන් නිෂ්පාදන වැඩපිළිවෙලද අමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක් වුණා. වාරියපොළ යොවුන් සේනාංක පරිශ්‍රයේ ඇඳන් 15ක් නිපද වෙනවා. කොබේගනේ ප්‍රාදේශීය සභාවෙන් ලබා දෙන ඇඳන් සංඛ්‍යාව 30ක්. රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර යන මහත්වරුන් එහි නිෂ්පාදන නිරීක්ෂණයට එක් වුණා. ඇඳන් දසදහසක් සැකසීමේ වැඩසටහනට අනුව බේරුවල දීවර පරායේ ඇඳන් 700ක් සකස් කරනවා. දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් පරිදි බේරුවල මධ්‍යම යාන්ත්‍රික වැඩපොලේ ඇඳන් 600ක්ද රුහුණු පුතා කැණීම් නෞකාවේ සේවකයින් ඇඳන් 100ක්ද සකස් කරනවා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එම කටයුතු නිරීක්ෂණයට යාන්ත්‍රික වැඩාංගණයට පැමිණියා. අම්පාර තරුණ සේවා මධ්‍යස්ථානයේදීද ඇඳන් 200ක් සෑදීම ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී W.D. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මකයි. තරුණ සේවා සභාවේ සමාජිකයින් මීට දායකත්වය ලබා දෙනවා. දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී ඇඳන් සැකසීම සිදු කරන අතර සියලු කටයුතු සිදු කෙරෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුවයි. ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 2,50,000 ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ 4,200කට අධික කොරෝනා මරණ සංඛ්‍යාවත් සමගයි. ඉන්දියාවේ කොරෝනා තත්ත්වය දිනෙන් දිනම බරපතල වන බව රට මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ රටින් ලක්ෂ 4කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ වන විට රට සෞඛ්‍ය අංශය ඉතා බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා. ජනතාවගේ නොසැලකිලිමත් බව සහ නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් දිනෙන් දිනම රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතුවයි. එම පිරිසට නිසි ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය සේවක මණ්ඩලයක් නොමැතිවීමත් ප්‍රධාන ගැටලුවක්. එම නිසා තමන්ට සැලකිල්ලක් නොදක්වන බවට රෝගීන්ගෙන් චෝදනා එල්ලවනවා. මගේ අම්මගේ ඔක්සිජන් සිලින්ඩරේ ඉවර වෙලා තිබුණේ. මම මෙතන හිටපු වෛද්‍යවරයෙක්ට කීප වතාවක් කිව්වත් ඒ අය ඒ ගැන කිසි සැලකිල්ලක් දැක්ුවේ නැහැ. ලෙඩ බලන්න කිසිම වෛද්‍යවරයෙක් එන්නේ නැහැ. ලෙඩාට දෙන්න ඕන බෙහෙත් මොනවද කියලා අපිට කියන්නේ නැහැ. ඔක්සිජන් ඉවර වුණොත් අපිම කඩේට ගිහිල්ලා ඒවා අරගෙන එන්නත් ඕන. මෙතන වැඩ කරන කට්ටිය හැම තිස්සෙම කියන්නේ කොයි වෙලේ හරි දොස්තර කෙනෙක් ඇවිල්ලා අපිව බලයි කියලා. මේ අතර ඉන්දියාවේ රෝහලක ඔක්සිජන් හිඟේ නිසා රෝගීන් 26 දෙනෙක් මිය යාම පිළිබඳ ඉන්දියා රජය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගෝවා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තමාට ඔක්සිජන් සිලින්ඩර් 1200ක් අවශ්‍යව තිබුණත් ලැබී තිබුණේ 400ක් පමණක් බවයි. ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තයේ රෝහලක ඔක්සිජන් හිඟේ නිසා රෝගීන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර ගංගානම් නදියේ කොවිඩ් ආසාදිතයින්ගේ ඇයි සැක කෙරෙන මල්සිරුරු 100කට ආසන්න සංඛ්‍යාවක් පාවෙමින් තිබියදී හමු වුණා. ඇතැම් මේවා බොහෝ සෙයින් නරක් වී තිබූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
කොවිඩ් මරණ ආදාහනයට ඇති දුෂ්කරතා හේතුවෙන් සහ නොයෙක් අක්‍රමිකතා හේතුවෙන් මෙම මරණ ගඟට විසිකර දමන්නට ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඉන්දියාවේ දිල්ලියාග නුවර තත්ත්වය මේ වන විට අතිශය දරුණු වී තිබෙනවා. ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 2.33 ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ප්‍රභේදය ලෝකයේ රටවල් 40කින් පමණ වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එය ඉතා භයානක තත්ත්වයක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඉන්දියාවෙන් හමුවන ප්‍රභේදය පහසුවෙන් බෝවීම ඊට හේතුවයි. කාබනික පොහොර භාවිතයට එළඹීම නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් තීරණයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන්. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම රජයේ වගකීම බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකින් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සාහ කළා. නමුත් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. අභියෝගාත්මක ක්‍රියාවන් කරන්නට අපහසුයි නමුත් කළ යුතු දේවල්. අපි බලාපොරොත්තු වෙන්නේ මේවා හරි විදියට ක්‍රමවේදයන් යොදවලා ක්‍රියාවට නගන්නට තමයි මේ කාර්ය සාධක බලකාය පත් කරේ. මේකෙදී විවිධ දේවල් කියනවා. අස්වැන්න අඩු වෙයි, අපිට විශාල පාඩුවක් වෙයි, ගොවියාගේ ආදායම අඩු වෙයි. උංගා අයගේ මතයක එහෙම වෙන්නේ නැහැ. මේක අපිට කරන්න පුළුවන් කියලා. කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා පුරන් වෙලා. එතකොට අපිට පුළුවන් මේ පුරන් වෙච්ච කුඹුරු වගා කරොත් ඔය කියන කාලය තුල ඇති වෙන්න පුළුවන් අඩුව අපිට පරිමහ ගන්නට පුළුවන්. ගිය කන්නේ ඊට ඉස්සෙල්ලා කන්නවල ඒ ගොවීන් ලබාගත් ආදායම අපි දන්නවා. එතකොට යම් කිසි අයුරකින් ඒගොල්ලන්ගේ ආදායමේ වෙනසක් වුණොත් අපි ඒගොල්ලෝ නිෂ්පාදනය කරපු වී අපිට වැඩි මිලට ගන්න පුළුවන්. ඒ අයට ඒ ගිය පවර ලැබිච්ච ආදායමම ලැබෙන විදියට. අපි සාතික මිලක් දීලා තියෙන රුපියල් 50යි කියලා. ඒට යම් කිසි අයුරකින් අපිට ඒක රුපියල් 60ට ගන්න පුළුවන්. ඒතර ඒ 10 අපි දරා ගන්නවා අඬු. මොකද ඒ නිසා ගොවියට කිසිම බයක් වෙන්න දෙයක් නෑ ඒක සම්බන්ධයෙන්. අපේ රටේ විශාල කොටසක් ඉන්නවා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන, කාබනික පොහොර නිෂ්පාදනය කරන. ඉතින් ඒ අයට පුළුවන් මේ පොහොර තවත් නිෂ්පාදනය වැඩි කරන්නට අපිට රජයෙන් ආධාර දෙන්නට පුළුවන්. දැනට රසායනික පොහොර ගෙන්නන සමාගම් වලට පවා පුළුවන් කාබනික පොහොර අපේ රටේ තුල නිෂ්පාදනය කිරීමට කර්මාන්ත ආරම්භ කරන්න. ඊටාත්ම වැදගත් ඒ වගේම අභියෝගාත්මක කාර්යයක්. නමුත් අපි ඒක අනිවාර්යෙන්ම රට වෙනුවෙනුත් අනාගත පරම්පරාව වෙනුවෙනුත් අපි කරන්නට ඕන. ත්‍රස්තවාදීන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජයට පත් වුණා. අවසානයේදී ත්‍රස්තවාදය පරාජය කළා. ඒ අයුරින්ම ජනතාවට වසවිසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට රජය සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියා. කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයට යොමු කිරීම ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තාසේම ජනතාවට ලබා දෙන සුවිශේෂී ජයග්‍රහණයක් බව ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දුන්නා. පලා වර්ග කෙටිකාලීන භෝග සහ විශේෂයෙන් තේ වගේ ශාකවලට නයිට්‍රජන් අවශ්‍ය වෙනවා. එතකොට මේක මේ යූරියා වලින් ඇමෝනියම් සල්ෆේට් වලින් තමයි මේක දුන්නේ. මේක විශාල හානියක් ජනාධිපතිතුමනි. තේ වගාවට දාන නයිට්‍රජන් පොහොර වලින් 18%යි තේ ගස් පාවිච්චි කරන්නේ. ඉතුරු 82ම අන්තිමට ජලාශවල තමයි නවතින්නේ. ඉතින් මේක විශාල අපරාධයක්. අපි පොහොර මෙච්චර ආනයනය කරලා අන්තිමට තව පරිසරයත් විනාශ කරලා 18%යි ගස් වලට යන්නේ. ජනාධිපතිතුමනි ලංකාවේ ඉන්න සියලුම පාංශු විද්‍යාඥයෝ දන්නවා ලංකාවේ පස ආම්ලික වෙන්න ප්‍රධානම හේතුව යූරියා භාවිතා කිරීම. යූරියා භාවිතා කිරීම නතර කරපු හැටි ජනාධිපතිතුමනි ඔය පසේ ආම්ලිකතාවය එහෙම අඩු වෙනවා. කාබනික කෘෂිකර්මය කරනකොට පස උදාසීන වෙනවා. උදාසීන පස තමයි වැඩිම කාර්යක්ෂමතාවයකින් පොහොර අවශෝෂණය කරන්නේ. යූරියා තමයි ජනාධිපතිතුමනි ප්‍රධානම ප්‍රශ්නේ උනේ. මම බෙහෙවින් සතුටු වෙනවා මේ ගණපු තීරණය. අද ගොවියා එකනේ පාට බහැලා කියන්නේ අපිට යූරියා නැතුව වගා කරන්න බෑ. රසායනික පොහොර නැතුව වගා කරන්න බෑ. එවැනි මානසිකත්වයක් අවුරුදු 60ක් පරම්පරා 6ක් විතර ගිහිල්ලා තියෙනවා. දැන් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? රසායනික පොහොර එකතු කරන්න පස්සේ ජීවත් වන ශුද්ධ ජීවීන් අවම වෙනවා. අද අපි බොහෝ දුරට ලංකාවේ පස්සේ වගා කරන්නේ අජීවී පසක. ඒ නැවත සජීවී කරගන්න නම් අපි කාබනික පොහොර එකතු කරන්න ඕනේ මොන විදිහකට?
ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මේක අගය කරන්න මොකද යුද්ධයට ඔබතුමා යම්කිසි දායකත්වයක් සැලසුවා මේ රට යුද්ධයෙන් බේරගත්තා නම් අපි දකින යුද්ධ නම් තිබි මෙතන. මොකද රටක් දැහැ ගන්න පුළුවන් ක්‍රම අර ජීනොසයිඩ් කන්වෙන්ෂන් එක කියවුවොත් එහෙම සමූල ඝාතන වැඩපිළිවෙලේ එකක් තමයි අපේ ආහාර සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම. මේක පිළිබඳ දත්ත පළ වෙලා තියෙනවා. ඉතින් ආහාර සංස්කෘතිය තුලින් අපිව විනාශ කරන්න පුළුවන් කියන එක. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ගත්තත් මේ ආහාර සංස්කෘතියට වෙච්ච වෙනස් වීම නිසා අද අපිට හැදිලා තියෙන ලෙඩ රෝග එකකවත් හේතුව පැහැදිලි නෑ. අද අපිට වෙලා තියෙන දේ අපි කරුණු හතරක් යටතේ දකින එකක් තමයි බෝනවන රෝග වැඩි වෙනවා. අපිට එදා තිබ්බේ නෑ මේව. වැඩිවීම වැඩි වෙලා තියෙනවා. ඊළඟට අලුත් රෝග ඇති වෙලා තියෙනවා. ඊළඟට වයස් කාණ්ඩ පල්ලෙහාට රෝග පැතිරෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ 2014 ළමා රෝහලේ දියවැඩියා සායනයක් තිබ්බේ නැහැ. දැන් ඔබතුමා ඇවිල්ලා බලන්න මගේ සායනෙට එහා පැත්තේ සායනේ දියවැඩියා සායනේ 2019 ළමයි 124ක් අලුතෙන් ළමයි හැටියට ලියාපදිංචි වුණා. ගිය මාසෙට මම ස්නායු වෛද්‍යවරයෙක් කියලා අවුරුදු 10ට අඩු ළමයි 3 දෙනෙක්ගේ දියවැඩියාව ඩයග්නෝස් කරා. ඒ කියන්නේ ඒ ළමයි කැරකෙනවා කියලා කිව්වහම ඉස්සර වාගේ වැඩිහිටියෝ වාගේම හිතලා සීනි කරපුවම සීනි. මේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම වෙලා තියෙන්නේ මේ පරිසරයේ තියෙන වසවිස. ඒක නිසා මම කිව්වේ මේ යුද්ධයෙන් බේරගත්තට වඩා ලොකු වැඩසටහනක් මේ කරලා තියෙන්නේ. මෙතන 1960 දශකයේ අපිට බලෙන් හඳුන්වලා දුන්න මේ සංකල්පේ ඉවත් කිරීම විතරයි මෙතන කරන්න තියෙන්නේ. කඩාකප්පල්කාරී වැඩ ඉතාමත්ම යහමින් පවතින මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි ප්‍රායෝගික ව්‍යුහයේදීම දායකත්වයේ දෙන බව ඔබතුමාට පොරොන්දුමින් මේ ගත්ත පියවරට මම හිතන්නේ කුසල් අනුමෝදන් වේවා කියලාම කියන්න ඕනේ. ඒ තරම් ලොකු කුසලයක් ඔබතුමා අත් කරගත්තා. මම හිතන්නේ මේ කැබිනට් පත්‍රිකාව නිකුත් කිරීම මම හිතනවා ඔබතුමාගේ සෞභාග්‍ය දැක්මේ අවශ්‍ය කාර්යභාරය කරලා තියෙනවා කියන එක තමයි අපේ හැඟීම. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකින් මේ අවස්ථාවට එක්ව සිටියා. කොවිඩ් වසංගතය පාලනයට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පක්ෂ නායකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ඊයේ පස්වරුවේ හමුව සිදුවූයේ අරලියගහ මන්දිරයේදී. රජයේ කොවිඩ් වසංගතය පැතිර යාම පාලනය සඳහා දැනට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. ඉදිරි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඒ ප්‍රදේශවල අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වුණා. එන්නත් කරන වැඩපිළිවෙල තවදුරටත් සාර්ථක අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නා. ඊට අමතරව කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මගහැරීම පිළිබඳවද පක්ෂ නායකින් සාකච්ඡාවේදී අවධානය යොමු කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ පෙරමුණ කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන දින 10න් ඇඳන් දසදහසක් සකස් කොට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බාර දීමේ ව්‍යාපෘතිය පක්ෂ නායකයින්ගේ ඇගීමට ලක් වුණා. අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරුලියේ රතන සහ දේශ විමුක්ති ජනතා පක්ෂයේ උපසභාපති පූජ්‍ය ගලගම ධම්මරන්සි යන හිමිවරුන්ද මෙම හමුවට වැඩම කර සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාර්යවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒල්ලේ මතාඋල්ලා, යුතුයකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, WDJ සෙනවිරත්න, පවිත්‍රා වන්‍යාරච්චි, බන්දුල ගුණවර්ධන, CB රත්නායක, SM චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ යන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ නායකයින් මෙම රැස්වීමට එක්ව සිටියා. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත් කර තිබෙනවා. ඔහු අද එම තනතුරේ වැඩභාර ගත්තා. පත්කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මීට පෙර අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධුරය හොබවා තිබෙනවා. සෞඛ්‍ය, ආර්ථික සංවර්ධන, පළාත් පාලන සහ පළාත් සභා එම අමාත්‍යාංශයි. අනතුරුව වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් කරනු ලැබුවා.
එතුමා රූපවාහිනී සංස්ථාවේ පරිපාලනය බාරගත්තේ අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයකයි. කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ආයතනවලට ඉහළ වගකීමක් පැවරුණු අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒ අතර ප්‍රධානයි. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඒ සම්බන්ධ රජයේ නිල නිවේදන සහ වසංගතයේ මර්ධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියේදී රූපවාහිනී සංස්ථාවේ සියලු මාංශවල ප්‍රධානීන්ට සහ කාර්ය මණ්ඩලයට නිවැරදි මාර්ගෝපදේශයක් ලබා දුන්නා. ඒ අනුව තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන මෙම කොරෝනා වසංගත කාල සීමාවේ රජයේ නිල මාධ්‍ය ආයතනයක් ලෙස ජනතාවට අවශ්‍ය තොරතුරු සහ දැනුම ඉහළ වගකීමකින් යුතුව ලබා දීමට ජාතික රූපවාහිනියට හැකි වී තිබෙනවා. එවැනි සේවයක නිරතව සිටින අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපති ධුරයටද පත් කරන ලැබ තිබෙනවා. ඒ අනුව එම ආයතනයෙන්ද ඉහළ වගකීමකින් යුතු කාර්යභාරයක් ඉටුවනු ඇති. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වැඩබාර ගැනීමේ අවස්ථාවට ප්‍රමිති ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. යළි දේශීය පුවත්. අඩු ආදායම්ලාභීන් සහ මධ්‍යම පාන්තිකයන් වැඩි පිරිසකට නිවාස ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ඊයේ උපදෙස් ලබා දුන්නා. එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී යෝජිත නිවාස ව්‍යාපෘති මෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද අග්‍රාමාත්‍යතුමා මේදී අවධානය යොමු කළා. ඒවා ප්‍රමාදයකින් තොරව කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. බම්බලපිටිය සහ නාරාහේම්පියට යන ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාළ නෛතික කටයුතු කඩිනමින් කරන ලෙසත් කොන්ත්‍රාත් සමාගම දැනුවත් කර වැඩි පිරිසකට නිවාස පහසුකම් හිමිවන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. රාජ්‍ය අමාත්‍ය ඉන්දිකාන් රුද්ද අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න යන මහත්වරුද රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රමුකැල මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් තුළ ඇති වැරදි ආකල්ප නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරුණා. වරාය නගරයේ ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්කැල්ල මහතා දැනුවත් කෙරුණා. නුදුරේදීම කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් ව්‍යාපාරිකයන්ට මෙන්ම ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවනවා. එසේ වුවද ඇතැම් පිරිස් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොඩනගා ඇති දුර්මත නිවැරදි කර ව්‍යාපෘතියේ ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්සි රත්නායක, අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විජයානන්ද හේරත්, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ජාතික වෙසක් උත්සවයේ නිමිත්තෙන් නිකුත් කෙරුණු සමරු මුද්දර ත්‍රිත්වය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ අරලියගහ මන්දිරයේදී වෙනුවෙන් නිකුත් කරන ලද සමරු මුද්දර ත්‍රිත්වය මුල් දින කවරය සහ සීවටන පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතා විසින්. මෙවර ජාතික වෙසක් උත්සවය උතුරු පළාතේ ඓතිහාසික නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට පියවරගෙන තිබුණා. ඒ අනුව සමරු මුද්දර සඳහා යොදාගෙන ඇත්තේ උතුරු හා නැගෙනහිර යන පළාත්වල ඓතිහාසික වටිනාකමින් යුත් බෞද්ධ සිද්ධස්ථාන චිත්‍රයි. වවුනියාව සපුමල්ගස්කන්ද විහාරය, මඩුකන්ද දළදා විහාරය සහ යාපනයේ කදුරුගොඩ විහාරය කේන්ද්‍ර කරගනිමින් සමරු මුද්දර නිර්මාණය කර ඇත්තේ මුද්දර නිර්මාණ ශිල්පී පාලිත ගුණසිංහ මහතායි. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජ හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන්ද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුදු සාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියක් පෙරුම, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. ආයුබෝවන්.